समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्दम्मं मुनिराजस्स सुनन्तु सग्गमुक्खदं ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. ඒ අපගේ ශාස්ත්‍රු වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දිනාගේම নমස්කාරය වේවා. සුපින්වත්නි, ඔබ ඊටාම ශ්‍රද්ධාවෙන් මේ මොහොතේ ධර්ම ශ්‍රවණය කරන්නටයි බණ අහන්නටයි බලාපොරොත්තු වන්නේ. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ අපට පැහැදිලි කොට වදාළේ මේ ලෝකය දුක මත පිහිටලා තියෙනවා කියලා. ඒ කියන්නේ අපි මේ වාසය කරන්නේ දුකෙන්ම පිරිච්ච ලෝකයකයි. දුක මත පිහිටලා තියෙන ලෝකයක තමයි අපි නැවතිලා ඉන්නේ. ඒතර මේ ලෝකේ හැම අත්දැකීමක් තුළම දුක කියන ස්වභාවය සැඟවිලා පවතිනවා. දුක කියන ස්වභාවය සැඟවිලා පවතිනවා. මේ ලෝකයේ දුකෙන්ම පිරීලා තියෙනවා. දුකෙන්ම පිරිච්ච ලෝකයක තමයි අපි නැවතිලා ඉන්නේ. අපි මේ කාමයේ පස්සේ ලුහු බැන්දාට කාමී කියන්නේත් දුකටම තමයි. යම් කෙනෙක් කාමයට කැමති වෙනවා නම් ඒ කාමයට කැමති වෙන ශ්‍රාවකයා පින්වත්නි කැමති වෙන්නේ දුකටයි. එයා වෙන දෙයකට නෙමෙයි කැමති වෙන්නේ. එයා යම් කෙනෙක් කාමයට කැමති නම් එයා දුකට කැමති. මොකද කාමය කියන්නේ දුකටමයි. කාමයේ ඔස්සේ උපදින්නේ දුකමයි. ඔය කාමයේ කියන එක ASCII තමයි ප්‍රේමයද, රාගයද, සෙනෙහසද, ඇතැම් විට අනුකම්පාව වගේ වේසෙන් ඇතිවෙන මනෝභාවයන්ද, ඒ ඔක්කොම කාමයන්ගේම විවිධාකාරයේ නියෝජනයන්ම තමයි. දැන් කාමයන්ගේම විවිධාකාරයේ නියෝජනයන් නිසා අපේ ජීවිතය තුළ පින්වත්නි කාමයන් ඔස්සේ මුසපත් වෙන්න තියෙන අවස්ථාව හරිම වැඩි. අතිශයින්ම වැඩි. ඒ කියන්නේ දුකින් මුසපත් වෙන්න තියෙන අවස්ථාව වැඩි කියන එකයි ඒකේ තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ අපට වදාරනවා මහණෙනි, මේ හිත නොඑක ආකාරයේ දෘෂ්ටි වලට බැහැගන්නෙත් කාමයන් නිසා කියලා. ලෝකේ අනේක ප්‍රාකාර දෘෂ්ටි තියෙනවා. ඒ දෘෂ්ටි වලට අපේ හිත වැටෙනවා, ඒ දෘෂ්ටි වලට අපේ හිත බැඳෙනවා. ලෝකේ නොඑක් දෘෂ්ටීන්ට. එතකොට ලෝකේ නොඑක් දෘෂ්ටීන්ට අපේ හිත වැටෙනකොට, අපේ හිත බැඳෙනකොට ඒකට බලපාන හේතු හොයාගෙන ඒකට අපිට විකල්ප කරගන්න බැරි වුණොත් එහෙම, ඒ කියන්නේ ඒ නොඑක ආකාරයේ දෘෂ්ටීන්ට අපේ හිත බැඳෙනකොට, නොඑක ආකාරයේ දෘෂ්ටීන්ට අපේ හිත අහු වෙනකොට, ඒ දෘෂ්ටීන් කරා ගිහින් අපේ හිත වෙනසෙන්න නොදී අපේ හිත ප්‍රවේශම් කරගෙන පරිස්සම් වුණු ශ්‍රාවකෙක් විදිහට අපට පුළුවන් නම් අපේ ජීවිතය තුළ ප්‍රායෝගිකව ධර්මය අත්දකින්න, ඒ ප්‍රායෝගිකව ධර්මයේ අත්දකින්න තැනක බුදුරජාණන් වහන්සේ අපට පැහැදිලි කරනවා ඒ නොඑක ආකාරයේ දෘෂ්ටිගත වීම පදනම් කරගෙන පුද්ගලයාගේ ආධ්‍යාත්මික ජීවිතේ වෙනසිලා යන්නට බලපාන ප්‍රධාන කාරණයක් තමයි තමා තුළ පවතින සක්කාය දිට්ඨිය. එතකොට මේ සක්කාය දිට්ඨිය නිසා තමයි පුද්ගලයා තුළ තියෙන නිවහල් භාවයේ බිඳිලා යන්නේ.
අපි තුල වහල් භාවයක් ක්‍රියාත්මක වෙන්නේ, ඒ කියන්නේ අපි නිවහල් නැත්තේ වහල් භාවයක් තුල අපි අපේ ජීවිතේ ගොඩනැගිලා තියෙන්නේ වෙන කුමක්වත් නිසා නෙමෙයි. අපි වහල් භාවයේ තුල වාසය කරන්නේ අපිට ධර්මයේ තුලින් සක්කාය දිට්ඨිය අයින් කරගෙන නිවහල් වෙන්න බැරි වෙච්ච නිසා. එහෙමනම් අපිට එකක් පැහැදිලි. මොකද්ද? සක්කාය දිට්ඨිය පවතින තාක්කල් අපි තුල ක්‍රියාත්මක වෙනවා වහල් භාවයක්. ඒ කියන්නේ සක්කාය දිට්ඨිය තියෙන තාක්කල් අපි වහල්ලු විදිහට තමයි අපේ හිත වැඩ කරන්නේ. ඒ අපේ හිත දැන් කෙනෙක් කියන්න පුළුවන් නෑ අපි නිදහසේ කල්පනා කරන්නේ අපිට කිසිම ආගමික මතවාදයක් නැහැ. අපි එක ආගමික දෘෂ්ටි වලට අහු වෙලා නැහැ. අපි බොහෝම නිදහසේ ඉන්නේ. අපි බුදුරජාණන් වහන්සේගේ කියවීම වුණත් අපි ගණන් ගන්නෑ වැඩි. අපි දැන් සමහර ඉන්නවා එහෙම ලංකාවේ කොටසක්. අපි බොහොම නිදහසේ ඉන්නේ. නමුත් පින්වත්නි එක දෘෂ්ටි වලට දැන් සමහර අය ඉන්නවා මොකුත් පිළිගන්නේ නැහැ. නමුත් විද්‍යාව ආගමක් වගේ පිළිගන්නවා. එතකොට එතනත් බරපතල දෘෂ්ටිගත වීමක් තමයි තියෙන්නේ. විද්‍යාව ආගමක් වගේ අදහන අය ඉන්නවා. නමුත් එයාලා මේ වැදගත් ආගමික ආචාර ධර්ම පද්ධතියක් තුල ජීවිතේ ගොඩනගාගෙන නැහැ. ඒගොල්ලෝ කියනවා අපිට සීමාවක් නැහැ, මායිමක් නැහැ. අපි හොඳට කනවා. අපි හොඳට බොනවා. අපි හොඳට ඇඳලා පැළඳලා අපේ වැඩ ටික කරගෙන ඉන්නවා. ඉතින් මේ ඔක්කොම කරගෙන ඉන්නකොට අපි කිසිම ආගමික මතවාදයක් නැහැ. අපි නිර්ආගමිකයි කියලා කියනවා. නමුත් විද්‍යාව දෙවියන් වහන්සේ වගේ අදහන සමහර බරපතල විදියට දෘෂ්ටිගත වෙච්ච මිනිස්සු මේ ලංකාවේ ඉන්නවා. දැන් බලන්න එක වෙලාවක චිත්ත ගෘහපතියා දානයක් ලෑස්ති කළා. ඒ වෙනකොට බුදුරජාණන් වහන්සේ මේ සංඝයා වැඩ සිටියේ අම්බට්ටක වනයේ මච්චිකාසණ්ඩ කියන වන ලැහැබේ. එතකොට ඒ කාලේ තමයි මේ චිත්ත ගෘහපතියා විශාල දානයක් ලෑස්ති කළේ. එක නමකට දෙනමකට නෙමෙයි. මං හිතන්නේ හාමුදුරුවරු 500කට විතර. එතකොට හාමුදුරුවරු 500කට විතර ලෑස්ති කරපු දානයක් නම් ඒක විශාල දානයක් නේ. දැන් එයා දානෙට ආරාධනා කරාම එදා වැඩිහිටි හාමුදුරුවරුයි කුඩා ස්වාමීන් වහන්සේලා වැඩි. හැබැයි මේ දානෙට බුදුරජාණන් වහන්සේ වැඩි බවක් ධර්මයේ සඳහන් වෙන්නේ නැහැ. ඉතින් මේ දානෙ හිම වළඳලා මේ අය පැත්තකින් වාඩි වෙලා ඉන්නකොට මේ චිත්ත ගෘහපතියා ප්‍රශ්නයක් විමසනවා. ස්වාමීනි, මේ ලෝකේ අනේක ප්‍රාකාර දෘෂ්ටි තියෙනවා. නොඒක ආකාරයේ දෘෂ්ටි තියෙනවා. ස්වාමීනි, මේ ලෝකේ අනේක ප්‍රාකාර දෘෂ්ටි වලට මේ විදිහේ දෘෂ්ටි වලට දෘෂ්ටිගත වීමට හේතුව මොකද්ද කියලා ඇහුවා. මේ නොයෙක් දෘෂ්ටි වලට ලෝකේ අනේක ප්‍රාකාර දෘෂ්ටි වලට දෘෂ්ටිගත වීම පිණිස හේතුව කුමක්ද කියලා ඇහුවා. එතකොට ලෝකේ අනේක ප්‍රාකාර දෘෂ්ටි වලට හේතුව මොකක්ද කියලා විමසනකොට අර වැඩිහිටි හාමුදුරුවරු කවුරුත් මේකට එකහෙලා උත්තර දෙන්න ගියේ නැහැ. එතකොට උන්වහන්සේලා බොහොම නිශ්ශබ්දව වැඩ හිටියා. බොහොම නිශ්ශබ්දව උන්වහන්සේලා වැඩ හිටියා. එතකොට ආයෙත් අර චිත්ත ගෘහපතියා අර ස්වාමීන් වහන්සේලාගෙන් විමසුවා, ස්වාමීනි, මේ මට තියෙන ප්‍රශ්නයක් මම ඔබ වහන්සේලාගෙන් විමසුවේ ලෝකේ නොඑක් ප්‍රාකාර දෘෂ්ටි වලට හේතුව මොකද්ද කියලා විමසා හිටියා. ඒ විමසා ඉන්නකොට ඒ වෙලාවෙත් අර වැඩිහිටි හාමුදුරුවරු මොකුත් උත්තර දෙන්න ගියේ නැහැ. උන්වහන්සේලා බොහෝම නිශ්ශබ්දව සද්ද නැතුව වැඩ හිටියා. කතා කරන්න ගියේ නැහැ. තුන්වෙනි වතාවෙත් අර චිත්ත ගෘහපතියා නිශ්ශබ්ද ඉන්නකොට අර සංඝයා නිශ්ශබ්දව ඉන්නකොට තුන්වෙනි වතාවෙත් පින්වත්නි ආයෙත් විමසුවා, ස්වාමීනි, මට මේ අවංකව තියෙන ප්‍රශ්නයක් මම ඔබ වහන්සේගෙන් අහන්නේ. ස්වාමීනි, මේ ලෝකේ අනේක ප්‍රාකාර දෘෂ්ටි වලට හේතුව මොකද්ද කියලා ඇහුවා.
ඒතර මේ වැඩිහිටි හාමුදුරුවන්ට එකහෙලා මේකට උත්තරයක් දෙන්න අමාරු කමක් තිබ්බ නිසා උන්වහන්සේලා නිශ්ශබ්දව හිටියා. මම අද නම් මම හිතන්නේ මෙහෙමයි, මම හිතන්නේ ඕක ඔය විදියයි කිය තමන්ගේ හිතලුවක් විදියට උත්තර දෙන්නේ නැද්ද අද නම්? උත්තර දෙනවා. නමුත් මේ හාමුදුරුවෝ ඒකට උත්තර දෙන්න ගියේ නැහැ. ඒ වෙලාවේ පින්වත්නි මෙතන හිටියා වැඩි පැවිදි වෙලා කාලයක් නැති තරුණ හාමුදුරුවෝ කෙනෙක්. ඇත්තටම නව යෝන් වියේ හිටිය හාමුදුරුවෝ කෙනෙක්. උන්වහන්සේගේ නම ඉසිදත්ත. මේ ඉසිදත්ත හාමුදුරුවොත් පස්සෙන් වාඩි වෙලා හිටියා. ඉසිදත්ත හාමුදුරුවෝ නැගිටලා අර වැඩිහිටි හාමුදුරුවෝ ළඟට ගිහින් සිවුර ඒකාංශ කරලා වන්දනා කරලා කියනවා ස්වාමීනි මේ අහන ප්‍රශ්නෙට මම උත්තරයක් දෙන්නද? ඒතොර අර වැඩිහිටි හාමුදුරුවෝ කිව්වේ නෑ මේ පොඩි නම ඔයාගේ වැඩක් බලා ගන්න මේවා අපි බලා ගන්නම් කියලා කිව්වේ නෑ. උන්වහන්සේලාට උවමනා වුණා මේ නිවැරදිව මේ ධර්මය එයාගේ වයස තාත්වය තරාතිර මේවා අදාළ වුණේ නෑ. නිවැරදිව භාග්‍යවතුන් වහන්සේගේ වචනේ මතුවෙනවා නම් ඒ වචනේට ප්‍රශංසා කරන ගතියක් ඒ කාලේ තිබුණා. අද තියෙන මාන්නක්කාරකම නිසාම අපේ ගොඩාක් දෙනෙක්ගේ ජීවිතවල අපි කියන්නේ මේ පැවිදි අය ගැන නෙමෙයි ගොඩාක් දෙනෙක්ගේ ජීවිතවල ධර්මී මග හැරිලා තියෙනවා. දැන් මේ කාලේ ඔය චිත්ත ගෘහපතියා කියන්නේ සමහර වෙලාවට ස්වාමින් වහන්සේලාට උනත් ධර්මයේ මතු කරලා දෙන්න පුළුවන් දක්ෂ කෙනෙක්. චිත්ත ගෘහපතිය සමහර වෙලාවට ස්වාමින් වහන්සේලා ධර්මී මතු කර උන්වහන්සේ තුලින් ධර්මී මතුවෙන්නේ නැතිකොට උපකාරයේ පිණිස චිත්ත ගෘහපතියා ස්වාමින් වහන්සේලාට පවා ධර්මී කියලා දීලා තියෙනවා. ඒ මාන්නක්කාරකමින් නෙමෙයි, උද්දච්චකමකින් නෙමෙයි. ඒ විදියට කරන්නේ පින්වත්නි ඒ ස්වාමින් වහන්සේලාට විශාල යහපතක් වෙයි කියලා හිතාගෙන ඔබ වහන්සේ මහණ වුණාට වැඩක් නැහැ නේ මේකවත් දන්නේ නැහැ නේ කියලා අර නිකන් ගර්හා කරන අදහසින් නෙමෙයි. බොහෝම අවංකව තැම්පත් සිතින් තමයි මේ කටයුත්තට සම්බන්ධ වෙන්නේ. ඒතර මේ චිත්ත ගෘහපතියා අහපු ප්‍රශ්නෙට අර වැඩිහිටි හාමුදුරුවන්ට හරියට උත්තරයක් තිබ්බේ නැහැ. මේ ලෝකේ අනේක ප්‍රාකාර දෘෂ්ටිවලට හේතුව මොකක්ද කියලා අහපු එකට. එතකොට ඒකට බුදුරජාණන් වහන්සේ මේ ඉසිදත්ත කියන හාමුදුරුවන්ට ඉසිදත්ත කියන ස්වාමින් වහන්සේට අර වැඩිහිටි හාමුදුරුවෝ උත්තර දුන්නා ආයුෂ්මතුනි කමන්නේ ඔබ වහන්සේ දන්නවා නම් ඔබ වහන්සේ මේකට උත්තරයක් දෙන්න කියලා. එතකොට අර එතන හිටිය මේ චිත්ත ගෘහපතියාට මේ ස්වාමින් වහන්සේ විමස කියනවා ගෘහපතිය ඔබ විමසා සිටියා නේද ලෝකයේ අනේක ප්‍රාකාර දෘෂ්ටි තියෙන බව. මොනවද දෘෂ්ටි? ඒ කියන්නේ මේ දෘෂ්ටි වලට අහු වෙලා දැන් මම අර ඉස්සෙල්ලා කිව්ව විද්‍යාව ආගමක් වගේ අදහනවා කියලා ඒකත් දෘෂ්ටියක්. ඇත කියලා දෘෂ්ටිගත වෙනවා, නැත කියලා දෘෂ්ටිගත වෙනවා. මරණින් පස්සේ උපතක් තියනවා කියලා හිතනවා, උපතක් නැහැ කියලා හිතනවා. ලෝකේ අන්තයක් තියනවා කියලා ලෝක ගැන හොයනවා. ලෝකේ අන්තයක් නැහැ කියලා කියනවා සමහර අය. මේ ඒ කාලේ බුද්ධ කාලේ තිබ්බ දෘෂ්ටි. ලෝකේ අන්තවත් කියලා හිතනවා. සමහර අය කියනවා ලෝකේ අනන්තවත් කියලා. සමහර අය කියනවා ජීවයයි ශරීරය එකක් කියලා. සමහර අය කියනවා ජීවය වෙන එකක් ශරීරය වෙන එකක් කියලා. එතකොට සමහර අය කියනවා සත්වයා මරණින් පස්සේ ඉන්නවා කියලා. සමහර අය කියනවා සත්වයා මරණින් පස්සේ නැහැ. ඒ නිසා ඕන දෙයක් කාලා බීලා සතුටෙන් ඉඳපාලා කියලා කියනවා. සමහර අය කියනවා ඇත්තේද නැහැ නැත්තේද නැහැ කියලා. සමහර අය කියනවා ඇත්තෙත් නැහැ නැත්තෙත් නැහැ කියලා. මේ වගේ මහා අමුතු ලෝකයක තමයි බුදු කෙනෙක් පහළ වුණේ. නොඑක් දෘෂ්ටිගත වෙච්ච මිනිස්සු ඉන්න කාලෙක බුදු කෙනෙක් පහළ වුණේ. එතකොට උන්වහන්සේ ඉදිරියේ මේ චිත්ත ගෘහපතියා මතු කරන කාරණය අතිශයින්ම වැදගත්. අතිශයින්ම වැදගත්. මොකද්ද? මේ මතු කරන කාරණේ තමයි මේ ලෝකේ අනේක ප්‍රාකාර දෘෂ්ටිවලට හේතුව මොකද්ද? නොඑක් දෘෂ්ටි. ඇයි මේ විදියට මේ පුද්ගලයා ඉන්නවා නෑ මරණින් පස්සේ ඉන්නවා මරණින් පස්සේ නෑ මේ විදියට එක එක විදියට ඇයි මේ පුද්ගලයා දෘෂ්ටිගත වෙන්නේ කියලා විමසා සිටියා. එතකොට අර
ඉසිදත්ත හාමුදුරුවෝ මතක් කරනවා ගෘහපතිය මේ ලෝකයේ අසෘතවත් පෘථග්ජනයෝ ඉන්නවා. ඔන්න නිවහල් භාවයේ බිඳෙන තැන. වහල් භාවයේ මතුවෙන තැන. අපි මේ ලෝකයේ සෝතාපන්න නොවිච්ච හැම මිනිහෙක්ම වහල්කමක් මත යැපෙන්නේ. එක එක දෘෂ්ටි වලට වහල් වෙලා ඉන්නේ. සෝතාපන්න වීමත් එක්ක තමයි නිවහල් භාවයේ ගොඩ නැගින්නේ. සමහර වෙලාවට ධර්මීයම අල්ලගෙන වහල් භාවයටපත් වෙලා. ඒකයි ධර්මීය වුණත් සරපේක් පිළිබඳ පිළිපදින්නේ යම් විදියකද ඒ ආකාරයෙන්ම මහණෙනි ධර්මයේ පිළිබඳවද පිළිපදින්ට කියලා බුදුරජාණන් වහන්සේ වදාළේ ඒකයි. මොකද ධර්මීයම දෘෂ්ටියක් විදියට හරහට හිතින්න පුළුවන් නිවන් මාර්ගයට. එතකොට තමයි කෑමින් ශ්‍රේෂ්ඨත්වය හම්බ වෙනවා, ඇඳුම මත යැපෙන්න පුළුවන්, ඇඳුමින් ශ්‍රේෂ්ඨත්වය හම්බ වෙනවා වගේ නොඑක් ආකාරයේ දේවල් වලට Tamanගේ හිත වැසිලා යන්නේ අන්න එතකොටයි. දැන් බලන්න චිත්ත ගෘහපතියා කියන කාරණය. චිත්ත ගෘහපතියා කියනවා මට ලෝකේ නොඑක් දෘෂ්ටි තියෙනවා. හොඳයි ඔබ වහන්සේ හරි දන්නවනම් කියන්නේ. එතකොට උන්වහන්සේ කියනවා ගෘහපතිය මේ ලෝකයේ අසෘතවත් පෘථග්ජනයෝ ඉන්නවා. අසෘතවත් පෘථග්ජනී කියන්නේ එයා ධර්මය අහලා ධර්මයේ තුල හික්මීමක් හදාගෙන ධර්මයේ තුල ප්‍රායෝගික හැසිරීමක් එයාට නැහැ. ධර්මයේ තුල ප්‍රායෝගිකව හැසිරීමක් එයාට නැහැ. එයාට තියෙන්නේ ධර්මයේ පිළිබඳ හරිම ප්‍රාථමික නුවණක්. එයා ධර්මයේ මෙයයි අධර්මයේ මෙයයි එහෙම එයාට නුවණක් නැහැ. එතකොට ධර්මීය අධර්මීය කියන එක තෝරගන්නත් බැරුව එයාට ඒකට හේතුව තමයි එයා ධර්මීය අහලා නැහැ. ශ්‍රුතය නැහැ. ශ්‍රුතය කියන්නේ හොඳට අහලා කියවලා සාකච්ඡා කරලා ගොඩනගාගත්ත දහම් දැනුමක් නැහැ. එතකොට එහෙම නැති නිසා යා පෘථග්ජනය, අසෘතවත් පෘථග්ජනය කියලා කියනවා යාට. එයා ආස්වාදයේ මේ විදිහේ තත්වයක්, ආදීනවේ කියන්නේ මේ විදිහේ තත්වයක්, නිස්සරණී කියන්නේ මෙන්න මේ වගේ තත්වයක් කියලා මොකක්වත් එයා දන්නේ නැහැ. ආස්වාදේවත් ආදීනවේවත් නිස්සරණේවත් මේ තුනම එයා දන්නේ නැහැ. දන්නේ නැතිකම නිසාම යා ආස්වාදයේ හැටියට අල්ල ගන්නවා. ආදීනවයක් එයාට පේන්නේ නැහැ. ආස්වාදයේ විතරයි එයා දන්නේ. මොකද ආදීනවේ නිස්සරණයේ ශ්‍රුතය තුලින්, අවබෝධය තුලින්, ධර්ම ශ්‍රවණය කිරීම තුලින් ඇති වෙන්නේ. නමුත් මෙයා ආශ්‍රිතවත් පෘථග්ජනයි. ධර්මය අහලා නැහැ. පෘථග්ජන භාවයක් තුලයි ඉන්නේ. ආර්යයන් වහන්සේලාත් දකින්න දක්ෂ නැහැ. ආර්යයන් වහන්සේලාත් නොදකින්නවා. එතකොට ආර්ය ධර්මයට දක්ෂත් නැහැ. එයාට කල්යාණ මිත්‍රයෙක් හම්බෙලත් නැහැ. ආර්ය ධර්මයට දක්ෂකමකුත් නැහැ. එතකොට එයා මේ ධර්මයක් තුලවත් කල්යාණ මිත්‍රයා තුලවත් හික්මුණු කෙනෙක් නෙමෙයි. නොහික්මුණු කෙනෙක්. අන්නේ නොහික්මුණු කෙනා සත්පුරුෂ ධර්මයේ දන්නෙත් නැහැ. සත්පුරුෂයා දන්නෙත් නැහැ. සත්පුරුෂ ධර්මයක් තුල හික්මීමක් ගැන දන්නෙත් නැහැ. එහෙම නොදන්නාකොට බුදුරජාණන් වහන්සේ මතක් කරනවා දැන් මේ මෙතන පින්වත්නි ඉසිදත්ත කියන ස්වාමීන් වහන්සේ මතු කළේ උන්වහන්සේගේ හිතේ උපන් එකක්ද? නෑ. භාග්‍යවතුන් වහන්සේගේ හද මණ්ඩලයේ උපන් එක තමයි ඉසිදත්ත කියන භික්ෂුව විසින් අහගත්ත දේ මේ චිත්ත ගෘහපතියා ඉස්සරහා මතු කරන්නේ. එතකොට චිත්ත ගෘහපතියාට ඉසිදත්ත ස්වාමීන් වහන්සේ කියනවා අසෘතවත් පෘථග්ජන භාවයේ තුල ඉන්න තාක්කල් ගෘහපතිය නොඑක ආකාරයේ දෘෂ්ටි නැති කරගන්න හේතුව තමයි සතර මහා ධාතුන්ගෙන් හටගත්ත ශරීරයට මම කියලා මුලා වෙනවා. අන්න ඒකයි දෘෂ්ටිගත වෙන්න හේතුව. මොකද්ද? සතර මහා ධාතුවකින් හටගත්ත මේ කය දිහා බලාගෙන යා මම කියලා හිතනවා. මේ රූපය ආත්මය හැටියට ගන්නවා. එතකොට රූපය ආත්මයෙන් හැදිලා තියෙනවා, ආත්මී රූපයක් තියෙනවා කියලා මේක වැරදි විදියට අල්ල ගන්නවා. වේදනාව කියන්නේ ආත්මයට ආත්මීය ස්වභාවයක් වේදනාව තුල පවතිනවා කියලා මුලාවෙන් අල්ල ගන්නවා. සංඥාව කියන්නේ ආත්මයට ආත්මයේ සංඥාවෙන් හැදිලා තියෙනවා කියලා යම් මුලාවෙන් ගන්නවා. සංකාරය කියන්නේ ආත්මයට ආත්මයේ සංස්කාර වලින් හැදිලා තියෙනවා කියලා මුලාවෙන් ගන්නවා. විඥානී කියන්නේ ආත්මයට ආත්මයේ විඥාණයෙන් හැදිලා තියෙනවා කියලා මුලාවෙන් ගන්නවා. ඇයි? එයා ධර්මයක් තුලින් ආස්වාදයේ හැටියට දන්නෙත් නැහැ.
ආදීනවේ හැටියට දන්නෙත් නැහැ. නිස්සරණේ හැටියට දන්නෙත් නැහැ. ඔන්න ඕක තමයි අවුල. ඇයි සෘතවත් ආර්ය ශ්‍රාවක භාවයේ නැහැ. ධර්මයේ අහලා දැන් පළවෙනියෙන් කරන්න ඕනේ භාවනාව නෙමෙයි. හොඳට ධර්මයේ අහලා සෘතවත් ආර්ය ශ්‍රාවකේ. සෘත කියන්නේ ඇහිම තුලින් ගොඩනගාගත්ත පරිකල්පනීය ඥානයක් හදාගන්නවා මුලින්ම. ඒ ඥානේ නැතුව කිසි දෙයක් කරන්න බෑ පින්වත්නි. ඒ ඥානේ නැතුව මොකුත් කරන්න බෑ. හොද්දට ධර්මය අහන්න ඕනේ ඒකයි. කෙනෙක් කියන්න පුළුවන් මෙච්චර බණ යනවා මොකටද මේ නාලිකා මෙච්චර බණ කියවන්නේ? එහෙම හිතෙන්න බැරි නේනේ. එහෙම හිතෙන්න පුළුවන්. මේ බණ නිතර අහන්න ඕන තමන්ගේ ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවක භාවයට එන්න. එහෙම නැතුව එකපාරම රහත් වෙනවා කියලා දෙයක් ලෝකේ පණවන්න බෑ. එතකොට අර අශෘතවත් පෘථග්ජනය හැම වෙලාවකම රූපය, වේදනාව, සංඥාව, සංස්කාරයේ, විඥානයේ කියන දේවල් ආත්මීය හැටියට මුලාවෙන් දකින්න එයා නොයෙක් දෘෂ්ටි වලට අහු වෙනවා. ඒ නොයෙක් දෘෂ්ටි වලට අහු වුණාට පස්සේ එයාගේ ජීවිතයේ ඒ දෘෂ්ටි වලින්ම මුලාවටපත් වුණාට පස්සේ නොයෙක් ආකාරයේ දෘෂ්ටීන්ට අහු වෙලා එයාගේ ජීවිතේ එහෙම සංසාරෙටම බර වෙලා ගහගෙන යනවා. දැන් මේක තමයි දෘෂ්ටිගත වීමට හේතුව කියලා මෙතන වැඩ හිටිය මේ පොඩි හාමුදුරුවෝ ඉසිදත්ත හාමුදුරුවෝ පැහැදිලි කළාම අර චිත්ත ගෘහපතියට හරි සතුටක් ඇති වුණා. මොකද එයාට මේ කතාව තේරුණා. එතකොට ඇහුවා මේ ඔබ වහන්සේ කොහේ ඉඳලාද ආවේ කියලා ඇහුවා. එතකොට මේ ඉසිදත්ත හාමුදුරුවෝ කිව්වා මම අවන්ති රටේ ඉඳලා ආවේ. අවන්තියේ තමයි මම වැඩ හිටියේ. අවන්තියේ ඉඳලා ආවේ. හැබැයිද හරි ලස්සනයි ඔබ වහන්සේගේ පැහැදිලි කිරීම. ආශ්චර්යයි ඔබ වහන්සේගේ පැහැදිලි කිරීම. හරි අద్భుතයි ඔබ වහන්සේගේ පැහැදිලි කිරීම. අවන්ති රට මම අඳුරන්නේ නැති හොඳට ධර්මයේ ප්‍රකටව කියන ස්වාමින් වහන්සේ නමක් ඉන්නවා කියලා ආරංචි ඉසිදත්ත කියලා. ඔබ වහන්සේ දන්නවද කියලා ඇහුවා. එතකොට උන්වහන්සේ කියන්නේ ගියේ නෑ මම තමයි ඉසිදත්ත කියලා කියන්නේ ගියාද නෑ. තමන් හුවා දක්වන ගතිය ඒ කාලේ තිබ්බේ නෑ. අද නම් හරියට තමන්ව මතු කරලා දක්වන ගතියක් තියෙනවනේ. මම මෙහෙම කෙනෙක් මම මේ අහවල් කෙනා කියලා තමන්ව හුවා දක්වන ගතියක් අද ලෝකේ තියෙනවා. නමුත් පින්වත්නි තමන්ව හුවා දක්වන ගතිය නෑ මෙතන. තමන්ව හුවා දක්වන ගතිය නෑ. ඒ තමන්ව හුවා දක්වන ගතිය නැති නිසාම පින්වත්නි එතනදී බුදුරජාණන් වහන්සේගේ ධර්මයටයි ප්‍රශංසාව යන්නේ. එතකොට උන්වහන්සේ සද්ද නැතුව ඉන්නකොට මේ චිත්ත ගෘහපති ඇහුවා හාඳුරණි ඔබ වහන්සේවත් ඔය ඉසිදත්ත ස්වාමීන් වහන්සේ. එතකොට නිශ්ශබ්ද නැහැ. එතකොට දැනගත්තා මේ ඉසිදත්ත හාමුදුරුවෝ තමයි. ඊට පස්සේ කියලා තියෙනවා අනේ හාඳුරණි ආයෙ යන්න එපා වන්තියට. ඔබ වහන්සේ මේ අම්බට්ටක වනේ මච්චිකා සණ්ඩේ කැමති තා කාලයක් ඉන්න මං දානි දෙන්නම් ඔබ වහන්සේට. මං ඔබ වහන්සේට පරිස්කාර පූජා කරන්නම්. මං පුළුවන් විදියට ඔබ වහන්සේට සංග්‍රහ කරන්නම්. හාඳුරණි කැමති තා කාලයක් මෙහි වැඩ ඉන්න කිව්වා. එහෙම කියනකොට අර හාමුදුරුවෝ ඒ කතාවට කැමති වුණේ නෑ. ඒ හාමුදුරුවෝ කිව්වා නිශ්ශබ්දව හිටියා. හැබැයි පහුවෙනිදා උදේම පාත්‍ර සිවුරු අරගෙන ගියා. කවදාවත් ආයි මච්චිකා සණ්ඩේට ආවේ නෑ. හේතුව තමයි දන්නවා හිතවත්කම් මත ලාභ සත්කාරයට දායාද වුණොත් පැවිද්ද වුණත් වෙනසිලා යන්න පුළුවන්. දැන් මේක අපි හොඳට තේරුම් ගන්න ඕන. නොඑක ආකාරයේ දෘෂ්ටීන්ට අහුවෙලා අපි ඉස්සරහට යන්නේ මේ ලෝකේ යථාර්ථය කියන එක අපිට පේන්නේ නැති නිසා. යථාර්ථය දැනගන්න තමයි අපි සමාධිය කියලා එකක් දිනු කරන්නේ. සංයුක්ත නිකායේ කන්ද වර්ගයේ තියෙනවා සමාධි භාවනා සූත්‍රය කියලා. මේ සමාධිය කියන එක බුදු කෙනෙක් නෙමෙයි හොයාගත්තේ. සමාධිය කියන එක ಭಾರತයේ තිබුණා. මොකද උන්වහන්සේ තාලාර කාලාම උද්දකරාම පුත්ත වගේ ළඟට ගිහින් උන්වහන්සේත් සමාධිය දියුණු කළා. නමුත් ඒ සමාධිය ජරා මරණ දුක කෙලවර කරගන්න තරම් ප්‍රාමාණික සමාධියක් උනේ නැහැ. ඒ කාලේ දියුණු කරපු සමාධිය ජරා මරණ දුක ඉවර කරගන්න තරම් ප්‍රමාණවත් සමාධියක් උනේ නැහැ. ජරා මරණ දුක ඉවර කරගන්න තරම් ප්‍රමාණවත් සමාධියක් නොවිච්ච නිසා ඒ බඳු සමාධියක් දියුණු කරපු නිසා උන්වහන්සේ දැනගත්තා. දැන් උන්වහන්සේට උවමනා වුණේ මේ తত্ত্বය මත නෙමෙයි ලෝකේ ජරා මරණ උදා වෙන්නේ. ජරා මරණ උදා වෙන්නේ ඉපදීම මත කියලා උන්වහන්සේ දැනගත්තා.
දැන් මේ ලෝකේ බෙදීම් තියෙනවා. දැන් බලන්න ලංකාවෙම කීයක් බෙදීම් තියෙනවද? සිංහල දෙමළ වශයෙන් බෙදලා ඉන්නවා. උඩ රට පහත රට වශයෙන් බෙදෙනවා. නෑයෝ නොනෑයෝ වශයෙන් බෙදෙනවා. ඇති මිනිසු නැති මිනිසු කියලා බෙදෙනවා. රජවරු සිටුවරු කියලා බෙදෙනවා. මේ මොන බෙදීම් තිබ්බත් බුදුරජාණන් වහන්සේ දැනගත් එක දෙයයි. ඒ කාලේ සුද්‍ර කියලා කුලයක් තිබුණා. ඊට පස්සේ සම්පූර්ණයෙන්ම බ්‍රාහ්මණ සම්ප්‍රදාය වෙනම නියෝජනයක් තිබුණා. ඒ අය අතර විශාල බෙදීමක් තිබුණා. බමුණු පාරට ආපු වෙලාවක මේ සුද්‍ර කුලයට අයිති අය පාරට එන්නේ නැහැ. මොකද ඒක පාරට ආවිල්ලා ඒ අය අභිමුඛ වුණොත් ඒක මහා නින්දාවක් විදියට අය මිනිස්සු සලකන්නේ. බුදුරජාණන් වහන්සේ ওই වැනි මතවලට බරපතල විදියට පහර ගැහුවා. හේතුව උන්වහන්සේ කිව්වා මේ ගස්වල වෙනසක් තියෙනවා. මේ ගස් කොළන් වල වෙනසක් තියෙනවා. ඒ වගේම මේ සත්තු අතර වෙනසක් තියෙනවා. පා දෙකේ සත්තු ඉන්නවා, හතරේ සත්තු ඉන්නවා, බොහෝ පා තියෙන සත්තු ඉන්නවා. ඒ වගේම උරංගයන් ඉන්නවා. මේ සත්තුන්ගේ බැලු බැලමට වෙනසක් තියෙනවා. නමුත් මේ ගස් කොළන් වල සත්තුන්ගේ මේ අපි වෙනස්, අපි ශ්‍රේෂ්ඨයි කියලා හැඟීමක් නැහැ. මිනිසුන්ගේ බැලු බැලමට ඔළුවේ, කටේ, බඩේ වෙනසක් නැහැ. අතපය වෙනසක් නැහැ. නමුත් මේ මෝඩ බමුණු මේක බෙදාගෙන ඉන්නවා කියලා බමුණු මතයට බුදුරජාණන් වහන්සේ අභියෝග කළා. බමුණන්ට හරියට දොස් කියලා තිනවා. බරපතල විදියට විවේචනය කරලා තිනවා බමුණු මතය. බුදුරජාණන් වහන්සේ එක තැනක මතක් කරලා තිනවා කවුරුවත් හිතන්නේ නැහැ එච්චර බමුණු සම්ප්‍රදායට බුදුරජාණන් වහන්සේ දෝෂාරෝපණය කළා කියලා. මොකද මිනිස්සු පාගගෙන හිටියේ රජවරු පවා පත් කරන බලය බමුණන්ට නේ තිබ්බේ. ඒ කාලේ බුදුරජාණන් වහන්සේ එක තැනක මතක් කරනවා මේ බමුණු බල්ලොන්ටත් වඩා අන්තයි. එක තැනක තියෙනවා බැලලියන්ටත් වඩා මේ බමුණු අන්තයි. හේතුව තමයි මේ බමුණු වැඩි වියටපත් නොවිච්ච කාන්තාව තරුණ දැරිවියෝ තමන් ළඟට ගෙන්න ගන්නවා. වැඩි වියටපත් වෙන්න කලින් මේ බමුණු ලස්සන ගෑනු ළමයි හිටියොත් එයාව ගෙන්න ගන්නවා. හැබැයි වැඩි වියටපත් නොවිච්ච බැලලියන් සමග බල්ලන්ගේ සංවාසයක් නැහැ. මේ බුද්ධ දේශනාවක තියෙන එකක් මම මේ කියන්නේ. වැඩි වියටපත් නොවිච්ච බැලලියන් සමග හැසිරීමක් බල්ලන්ගේ නැහැ. හැබැයි මේ බමුණෝ ඒ සත්තුන්ටත් වඩා අන්තයි කියලා ගරහා කරපු අවස්ථා තියෙනවා. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ දැනගත්තා, භාග්‍යවතුන් වහන්සේ මතක් කළා මේ විදිහට මේ ලෝකයේ පවතින නොයෙක් බෙදීම්. දැන් අපි කිව්ව ලංකාවෙන් බෙදීම් කිව්වේ සිංහල දෙමළ, ඊට පස්සේ උඩ රට පහත රට, නෑයෝ නොනෑයෝ, රජවරු සිටුවරු, ඇති අය නැති අය, මේ විදිහට බෙදුවත් උනස් දැනගත්තා මේ ඔක්කොටම එකම හැන්දකින් බෙදනවා. මොකද්ද? ජරා මරණ. සිංහල දෙමළ, උඩ රට පහත රට, නෑයෝ නොනෑයෝ, රජවරු සිටුවරු, ඇති මිනිස්සු නැති මිනිස්සු, ආමුදුරු ගිහියෝ බෙදීම් හදාගෙන හිටියට මේ ඔක්කොටම ස්වභාව ධර්මයේ එකම හැන්දකින් බෙදාගෙන යනවා. මොකද්ද මේ හැන්ද? ජරා මරණ නම් හැන්ද. ඒකේ ඇති මිනිසුන්ට වෙන විදියක්, නැති මිනිසුන්ට වෙන විදිහ එහෙම කන්නේ. ඒතර උන්වහන්සේ දැනගත්තා මේ කවර තත්වයක හිටියත් ජරා මරණ දුක නිමා කර ගැනීම තරම් විකල්පයක් නැහැ කියලා. ඒකට තමයි උන්වහන්සේ බැලුවේ මේ ඇසල සඳ පායා ඇති රාත්‍රියේම gederin නික්මිලා පරම සත්‍ය හොයන්න ඕන කියලා උන්වහන්සේ පාරට බැහැලා කන්තක අස්සයා සහ චන්න සමග ගඟෙනුත් එහා පැත්තට ගිහින් කෙස් වැටියත් කපලා දාලා තමන් වහන්සේ ඇඳගෙන හිටියපු වස්ත්‍ර යුගල උනා දාලා කහට වස්ත්‍රයක් දරාගෙන අනිකුත් සියලු ආභරණ ටික චන්නටම ලබා දීලා උන්වහන්සේ ගඟෙන් එහා පැත්තට ගිහින් නොඑක් සමාධි දියුණු කළා. එහෙමනම් සමාධි තිබුණා ඒ කාලේ. සමාධිය කියන එක මහා අමුතු කලාවක් නෙමෙයි. ආලාර කාලාම උද්දකරාම පුත්ත වගේ අය ළඟ අෂ්ට සමාපත්තිම තිබ්බා. අෂ්ට සමාධිය කියන තැන බුද්ධ දේශනාව නිතරම කියන්නේ සමාධියේ තියෙනවා දෙපැත්තක්. එකක් තමයි සමත නියෝජනයේ සහ විපස්සනා නියෝජනයේ කියලා. සමාධියේ සමතය කියලා කියන්නේ පළවෙනි ධ්‍යානෙ, දෙවෙනි ධ්‍යානෙ, තුන්වෙනි ධ්‍යානෙ, හතරවෙනි ධ්‍යානෙට. විදර්ශනාව කියන්නේ මාර්ගඵලවලට. එතකොට සමතානුග්‍රහිත කියන සමාධියේ මූලික ස්වභාවය ಭಾರತයේ තිබුණා. හැබැයි විදර්ශනාවේ නියෝජනයක් ಭಾರතයේ තිබ්බේ නෑ. විදර්ශනා නියෝජනයක් ಭಾರතයේ තිබ්බේ නෑ. විපස්සනාව ගැන ಭಾರතයේ මිනිස්සු කතා කළේ නැහැ. මොකද ඒ අය ඒක දැනන් හිටියේ නෑ. මාර්ගඵල ගැන බුදු කෙනෙක්ගේ හිතේ තමයි මේ කතාව මතුවෙන්නේ. මාර්ගඵල සම්බන්ධ කතාව ලෝකේ කවුරුවත් දන්නේ නෑ. එහෙමනම් සමාධිය කියන එකට වඩා විදර්ශනා සමාධියයි බුදුරජාණන් වහන්සේ මතු කරන්නේ.
විදර්ශනා සමාධිය කියන එක ಭಾರತයේ තිබුණේ නැහැ. ಭಾರತයේ විදර්ශනා සමාධිය තිබුණේ නැහැ කියන්න හොඳම සාක්ෂිය තමයි බුදුරජාණන් වහන්සේම මතක් කරනවා මහණෙනි ඔබයි මමයි අපි දෙදෙනාම ඒ කියන්නේ සංසාරේ යන ඔබද මාද භාග්‍යතුන් වහන්සේ මතක් කරනවා දීර්ඝ කාලයක් සංසාරයේ ඇවිදිමින් ආවේ අනනුබෝධා අපපටි වේදා ආර්ය වූ සමාධිය අවබෝධ නොවිච්ච නිසායි අනනුබෝධා අපපටි වේදා ආර්ය වූ සමාධිය ප්‍රතිවේද කරගන්න බැරි වෙච්ච නිසායි මහණෙනි ඔබත් මමත් සංසාරේ දීර්ඝ කාලයක් ඉපදෙමින් මැරෙමින් ආවේ මමංචේව තුම්හා කංච ඔබයි මමයි අපි දෙදෙනාම සංසාරේ ආවේ ආර්ය වූ සමාධිය ප්‍රතිවේද කරගන්න බැරි වෙච්ච නිසායි. එතකොට මෙන්න මේ ආර්ය වූ සමාධිය කියන එක අපිට මගහැරුණොත් ආර්ය වූ සමාධිය කියන ස්වභාවයේ මත අපිට දායාද වෙන්න බැරි වුණොත් බුදුදහමේ මූලික කතාව අපිට මගහැරිලා යනවා. එතකොට මේ සමාධි භාවනා වගේ සූත්‍රවල මතක් කරන්නේ උන්වහන්සේ කියන්නේ සමාධින් භික්කවේ භාවේත මහණෙනි සමාධිය දියුණු කරව. බලන්න මේ බුදු කෙනෙක් ආඥාවක් පනවන්නේ. අනේ මහණෙනි සමාධිය දියුණු කරන්න කියලා බුදුරු කියන්නේ නැහැ. මේක දැන් බලන්න මේ වාක්‍යයේ තියෙන විදිහ සමාධින් භික්කවේ භාවේත මහණෙනි සමාධිය දියුණු කරව. බුද්ධ ආඥාවක් පනවන්නේ. සමාහිතෝ භික්කවේ භික්ඛු යතා භූතම් පජානාති මහණෙනි සමාහිත වූ විසින් තමයි යථාර්ථය අවබෝධ කරන්නේ. කිංච යතා භූතම් පජානාති කුමන යථාර්ථයක්ද? අන්න බලන්න විදර්ශනාවේ යථාර්ථය මොකක්ද? ඇයි අපි විදර්ශනාවක් වඩන්න ඕන? මොනවා තේරුම් ගන්නද? ඇත්තටම විදර්ශනාවෙන් තේරුම් ගන්න තියෙන දේ ඉලක්කගතව මේ කාලේ අපි කියලා තියෙනවා. සමාධිය ගැන අපි කතා කරද්දී ඉලක්කගතව බුදුදහම කතා කරන සමාධිය කුමක්ද කියලා අපි කියලා තියෙනවා. අපි කියලා තියෙනවා කොහොමද? යථා භූතම් පජානාති ඇත්ත කතාව තේරුම් ගන්න. මොනවද ඇත්ත? කිංච යථා භූතම් පජානාති මොන වගේ ඇත්තද තේරුම් ගන්න ඕන. ගෙවල් දොරවල් වල ඉඩකඩම් දීපල යාන වාහන මිල මුදල් වල ඇත්තද? රජයේ ඇත්තද? ලෝකයේ ඇත්තද? පින්වත්නි බුදුදහම ලෝකයේ ඒ කියන්නේ මේ අපි සම්මත කරගත්ත ලෝකයේ ඇත්ත හොයන එකක් නෙමෙයි. බුදුදහම අභ්‍යන්තරය තුල ඇතුල් පැත්තේ ඇත්ත හොයාගන්නයි අපිට උදව් කරන්නේ. ඇතුල් පැත්තේ අභ්‍යන්තර පැත්තේ Tamanගේ ස්කන්ධ ලෝකයේ ඇත්ත හොයාගත්තට පස්සේ මුළු ලෝකයේම ඇත්ත හොයාගත්ත වෙනවා. එයාට පුළුවන් මුළු ලෝකෙම ගැලවෙන්න. මුළු ලෝකෙම නිදහස් වෙන්න පුළුවන්. එතකොට මුළු ලෝකෙම නිදහස් වුණාට පස්සේ සංසාර බරකින් තොරව එයාට නිදහස් වෙන්න පුළුවන්. එතකොට නිදහස් වෙනවා නම් බුදුරජාණන් වහන්සේ මතක් කරනවා යථා භූතම් පජානාති කිංච යථා භූතම් පජානාති කුමක ඇත්තද මහණෙනි දැනගන්න ඕන? රූපස්ස සමුදයංච අත්තංගමංච මහණෙනි රූපයේ හට ගැනීමද නැතිවීමද දැනගන්ටයි සමාධිය වඩන්න. අන්න බලන්න විදර්ශනා සමාධියේ එකම ඉලක්කය. මොකද්ද? රූපස්ස සමුදයං චත්තංගමංච රූපයේ සමුදයද අත්තංගමේ. අත්තංගමේ කියන්නේ නැතිවීම. වේදනාය සමුදයං චත්තංගමංච වේදනාවේ හට ගැනීමද නැතිවීමද. සංඥාය සමුදයං චත්තංගමංච සංඥාවේ හට ගැනීමද නැතිවීමද. සංඛාරාණං සමුදයං චත්තංගමංච සංස්කාරයන්ගේ හට ගැනීමද නැතිවීමද. විඥානස්ස සමුදයං චත්තංගමංච විඥානේ හට ගැනීමද නැතිවීමද අවබෝධ කිරීම පිණිසයි සමාධිය වඩන්නේ. එහෙනම් බලන්න බුදුදහමේ සමාධියේ කතා කරන ප්‍රධාන ඉලක්කය තමයි ප්‍රධාන කතාව තමයි එකම දේ කුමක්ද? ස්කන්ධයන්ගේ සමුදය වැය ගැන අවබෝධය හදාගන්න තමයි බුද්ධ දේශනාව ධර්මයේ මතු කරන්නේ. ඉද බික්කවේ බික්කු ඊට පස්සේ කියනවා කෝච බික්කවේ රූපස්ස සමුදයං ජහත්තංගමං මහණෙනි කුමක්ද රූපයේ හට ගැනීම නැතිවීම? ඉද බික්කවේ බික්කු අභිනන්දති අභිවදති අජ්ජෝසාය තිට්ඨති මහණෙනි රූපය සතුටෙන් පිළිගනිද්දී අගය කරමින් කතා කරද්දී ඒකටම බැසගෙන ඉන්නවා නම් රූපං අභිනන්දති රූපයම සතුටෙන් පිළි අරගෙන අභිවදති රූපයම සතුටෙන් පිළි අරගෙන කතා කර කර අජ්ජෝසාය තිට්ඨති
රූපයටම බැහැගෙන ඉන්නවා නම් තස්ස රූපං අභිනන්දතෝ අභිවදතෝ අජ්ජෝසාය තිට්ඨතෝ uppajjati නන්දි රූපය සතුටින් පිළිගනිද්දී එය අගය කරමින් කතා කරද්දී බැසගෙන ඉද්දී මහණෙනි ආශ්‍රව උපදිනවා. මේ ආශ්‍රව නැති කිරීම නේද අරහත්ත්වය කියන්නේ. ආශ්‍රව අයින් කරලා දාපු තැනක නේද නිර්වාණය කියන නිබ්බාන කියන ස්වභාවය මතුවෙන්නේ. උන්වහන්සේ මතක් කරනවා මේ ආශ්‍රව උපදින තැනටම ගිහින් හිර කරලා දාන එකයි හොඳම දේ. කෝකෙන්ද ආශ්‍රව ඇති වෙන්නේ? රූපය සතුටෙන් පිළිගනිද්දී මේ රූපය මම කියලා මගේ කියලා සතුටෙන් පිළිගන්නකොට රූපං අභිනන්දතෝ සතුටෙන් පිළිගනිද්දී අභිවදතෝ සතුටෙන් පිළි අරගෙන කතා කරද්දී අජ්ජෝසාය තිට්ඨතෝ ඒකටම බැහැගෙන ඉදෙද්දී uppajjati නන්දි මහණෙනි නන්දියක් උපදිනවා. නන්දිය කියන්නේ ආසාවක් උපදිනවා. උපදින්නේ මොකද්ද? ආසාවක් උපදිනවා. මේ හිතේ ආසාව කියලා එකක් ඔබට ඇති වෙනව නේද? දරුවා නිසා හරි, ගෙදර නිසා හරි, ඉඩම නිසා හරි, දේපල නිසා හරි, තමන් නිසා හරි, රූපේ නිසා හරි තමා තුල ආසාවක් උපදිනව නේද? ආසාවක් උපදිනවා නම් යා රූපේ නන්දි තදූපදානං මහණෙනි ඒ ආසාවම තමයි උපාදානය. අන්න උපාදානය හොයාගන්න හරි ලේසි. තමන් තුල මේ ලෝකයේ පිළිබඳ ආසාවක් උපදිනවා නම් ඒ ආසාව උපදින එකම තමයි උපාදානය කියලා කියන්නේ. වෙන මොකක්වත් නෙමෙයි. ඒ ආසාව උපදින එකමයි පින්වත්නි උපාදානය කියන්නේ. එතකොට ඒ ආසාව උපදිනකොට ඒ ආසාව උපදිච්ච තැනම උපාදානය වෙනවා. හැබැයි නිරාමිස විදියට ඇති වෙන කාරණේ මත අනුසය වැඩෙන්නේ නැති නිසා නමුත් ඒකත් අන්තිමටම අතහැරලා දාන්න ඕන තමයි. නමුත් ඒ අනුසය පෝෂණය වෙනවා අපි මේ හිතන විදියට හිතාගෙන ගියොත් රාගානුසය, පටිඝානුසය, මානානුසය, භවරාගානුසය, විචිකිච්ඡානුසය, මානානුසය, අවිජ්ජානුසය කියන අනුසය ධර්මයන් පෝෂණය වෙනවා. එතකොට අනුසය ධර්මයන් පෝෂණය නොවන විදියටයි මේවා පරිහරණය කරන්න තියෙන්නේ. යා රූපේ නන්දි තදූපදානං මානිනි ආසාව ඇතනම් ඒකමයි උපාදානය. තස්සුපාදාන පච්චයා භවෝ ඒ උපාදානයේ හිත බැඳීම නිසා පින්වත්නි එතන භවය හැදෙනවා. භවය කියන්නේ විපාක පිනිස කර්ම හැදෙනවා. භවපච්චයා ජාති භවය නිසයි ජාතිය කියලා එකක් ඇති වෙන්නේ. භවපච්චයා ජාති. එතකොට මේ විදියට ජාතිය ඇති වුණොත් එහෙම එතන ජරා මරණ දුක පැනවෙනවද නැද්ද? භවය ඇති වුණොත් එතන පින්වත්නි ජරා මරණ දුක පැනවෙනවමයි. එයා ජරා මරණ වලින් නිදහස් වෙච්ච කෙනෙක් නෙමෙයි. මේකම තමයි වේදනා සංඥා සංකාර විඥානයන්ගේ උපාදානයේ මත ජරා මරණ දුක ඇති වෙන ක්‍රියාවලිය. දැන් මේකෙන් ගැලවෙන විදිය තමයි සමාධිය තුලින් බුදුරජාණන් වහන්සේ මතක් කරන්නේ. අයම් භික්කවී රූපස්ස සමුදයෝ පින්වත් මහණෙනි මෙයයි රූපේ හට ගැනීම. මොකද්ද රූපේ වෙනසීම කියන්නේ? මෙන්න මේ වෙනසීම අවබෝධ කරගන්න එක තමයි ඊටාම වැදගත්. නිරෝධය සාක්ෂාත් කරගන්න අවබෝධ කරගන්න මේක වැදගත්. කෝච භික්කවේ රූපස්ස අත්තංගම රූපේ නැතිවීම කියන්නේ මොකද්ද? ඉද භික්කවේ භික්ඛු නාබිනන්දති නාබිවදති න අජ්ජෝසාය තිට්ඨති මහණෙනි යම් කෙනෙක් රූපේ අභිනන්දනය කරන්නේ නැත්නම් සතුටෙන් පිළිගන්නේ නැත්නම් මේ රූපේ ගැන යාට සතුටෙන් පිළිගැනීමක් නැත්නම් නාබිවදති සතුටෙන් පිළි අරගෙන කතා කරන්නේ නැත්නම් නාජ්ජෝසාය තිට්ඨති ඒකට බැසගෙන ඉන්නේ නැත්නම් තස්ස රූපං නාබිනන්දතෝ නාබිවදත න අජ්ජෝසාය තිට්ඨතෝ යා රූපේ නන්දිසා නිරුජ්ජති මහණෙනි රූපය සතුටෙන් නොපිළිගනිද්දී
ඒකට බැසගෙන නොසිටිද්දී ඒකට බැහැගෙන ඉන්නෙත් නෑ යා. සතුටෙන් පිළිගන්නෙත් නෑ ඒකට බැහැගෙන ඉන්නෙත් නෑ. සතුටෙන් පිළිගන්න නොගෙන ඉද්දී බැහැගෙන නොඉද්දී නාජ්ජෝසාය තිට්ඨතෝ ඒකට බැහැගෙන ඉන්නෙත් නැත්තම් සතුටෙන් පිළිගන්නෙත් නැත්තම් ඒක වර්ණනා කරලා කතා කරන්නෙත් නැත්තම් එතන පින්වත්නි යා රූපේ නන්දි සානිරුජ්ජති එතන රූපේ නිරුද්ධයි. තස්ස නන්දි නිරෝධා උපාදාන නිරෝධෝ එතන නන්දිය නිරුද්ධ වෙනකොට උපාදානෙ හැම නිරුද්ධ වෙලා යනවා. උපාදානය කියන්නේ හිත බැඳෙන එක නිරුද්ධ වෙනකොට බැඳීම නිසා සිතින්ද කයින්ද වචනින්ද කර්ම හැදෙනවා නම් දැන් කර්ම හැදෙන්නේ නැහැ. ඇයි? හේතුව තමයි නන්දිය නිරුද්ධ වෙලා තියෙනවා. නන්දිය නිරුද්ධ වෙනකොට සම්පූර්ණයෙන් විපාක පිණිස කර්ම හැදෙන එක නවතිනවා. දැන් මේක තමයි සංසාර ගමනින් නැවැත්ම පිණිස මේ සාංශාරික ජාලෙන් ගැලවීම පිණිස බුදු කෙනෙක් මතු කරන කාරණේ. එතකොට ඒ විදියට ජීවිතේ ගෙවනකොට උපාදානයේ නිරුද්ධ වෙලා යනකොට භවයේ නිරුද්ධ වෙනවා. මොකද්ද භවයේ නිරුද්ධ වුණාම වෙන්නේ? විපාක පිණිස කර්ම හැදෙන්නේ නැත්නම් කොහෙද පින්වත්නි විඥානයක් පිහිටන්නේ? විඥානයක් පිහිටන්න තැනක් නැහැනේ. විඥානේ නොපිහිටා තියෙනකොට එතන ජාතිය කියලා එකක් පැනවෙන්නෙත් නැහැ. ජාතිය නිරුද්ධ වෙච්ච තැනක ජරාවද මරණයද ශෝකයද පරිදේවයද දුකද දොම්නසද හැඬීමද වැළපීමද සියල්ලම නිරුද්ධයි. සියල්ලම නිරුද්ධයි. එතකොට මේ කතාව අවබෝධ කරගන්න නැතුව පළවෙනි ධ්‍යානයයි දෙවෙනි ධ්‍යානයයි තුන්වෙනි ධ්‍යානයයි හතරවෙනි ධ්‍යානයයි වඩ ඉන්නවනම් යථාර්ථය අවබෝධ වෙන්නේ නැහැ. ඒ සමාධිය උපයෝගී කරගෙන ධ්‍යානයත් උපයෝගී කරගෙන ස්කන්ධයන්ගේ සමුදේවය දකින්න නැති තැනක පින්වත්නි අවබෝධය කරා යන්න බෑ. ආර්ය සමාධිය කියන එකට මේ කියන කතාව අවබෝධ කරගන්න කතමෝච බික්කවේ අරියෝ සම්මා සමාධිස උපනිසෝ ස පරික්කාරු මහණෙනි ආර්ය සමාධියට උපනිශ්‍රේ වෙන දේත් පරිස්කාරයත් මං උනුබලාට කියන්නම්. එහෙමයි කියන්නේ. සෙය්‍යති දම් සම්මාදිට්ඨි යාකෝ බික්කවේ ඉමේහි සත්තංගේහි චිත්තස්ස ඒකග්ගතෝ පරික්කාරෝ මහණෙනි ආර්ය වූ සමාධිය සම්මා දිට්ඨිය පෙරටු කරගත් එකක් වෙන්න ඕන. එතකොට මේ සම්මා දිට්ඨිය පෙරටු කරගත්ත කෙනෙක් දුකත් දුකේ ඇතිවීමත් නැතිවීමත් දුක නැති කරන්න හේතුවක් කියන කාරණා හතර දැනගෙන දිනු කරන සමාධියක් තමයි ආර්ය සමාධිය කියලා කියන්නේ. මේ පිරිවර සහිතයි. මේකේ පිරිවරක් තියෙනවා. අයං උච්චති බික්කවේ අරියෝ සම්මා සමාධිස උපනිසෝ ඉතිපිස පරික්කාරෝ ඉතිපි తත්‍ර බික්කවේ සම්මා දිට්ඨි පුබ්බංගමෝ හොති මහණෙනි සම්මා දිට්ඨිය පූර්වාංගම වෙච්ච තැනකයි සම්මා සමාධිය ප්‍රතිවේද කිරීම මම අගය කරන්නේ ප්‍රශංසා කරන්නේ. ඒ සම්මා සමාධියේ ස්කන්ධ පහ උදේවැය දැකීමෙන් තොරව පින්වත්නි කිසිම අයුරකින් උපදින්නේ නැහැ. එහෙමනම් බුදුදහමේ කතාව අද අපි මේක ඉලක්කගතව කියනවා. මේ කාරණේ තේරුම් ගැනීමෙන් තොරව පින්වත්නි අවබෝධය කරා යන්න බෑ. මේ කාරණේ තේරුම් ගන්න නම් භාවනාව අවශ්‍යමයි. කවුරු හරි කෙනෙක් කියනවා නම් භාවනාව ඕනේ නැහැ කියලා ඒක භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයට කරන විශාල ගර්හාවක්. විශාල ගර්හාවක්. සැබෑ බුද්ධ ශ්‍රාවකයෙක් විදියට ධර්මයේ තුල දායාද වෙච්ච ශ්‍රාවකයෙක් විදියට ධර්මයේ තුලින් නැගී හිටින පුද්ගලයෙක් විදියට හිත සුවපත් කරගන්න අදහස තියනවා නම් මෙබඳු ධර්මයකින් සන්නද්ධ වීම විනා කල යුතු කවර දෙයක්වත් නැහැ. ඔබ හැම දිනාටම ජීවිතාවබෝධය ධර්මාවබෝධය පිණිස